හරි පුතේ අපිට ඉස්සෙල්ලා වීඩියෝ එකේදී ප්‍රශ්න කිහිපයක් මගේ ඇරිලා ගියා. ඒ වීඩියෝ එක හදිසියෙ මගදී නතර වීම අපි ඉතුරු ටික මේකෙන් කතා කරමු. ඒ දෙක අපි එකතු කරලා බලමු පුතේ. අපි බලමු දැන් 13 වෙනි ප්‍රශ්නේ ඉඳලා 13 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ අනතුරු සිදුවිය හැකි ස්ථානනේ. අපි ටිකක් බලමු ඒක. ස්ථාන 6ක් ලියන්න. අපි 6 ලියමු. ආවරණය නොකළ ලිං ස්ථාන ආවරණය නොකළ ලිං. අපි තව එකක් ලියමු. ගංගා ආය අපි ලියමු අනාරක්ෂිත ගස්. අනාරක්ෂිත ගස්. අපි තව එකක් ලියමු ලඳු කැලෑ. අපි තව එකක් ලියමු ඒ දඬු. අපි තව එකක් ලියමු වසා නොදැමූ වලවල්. හරි පුතේ. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ අපි කලින් සාකච්ඡා කරුවා. අර මේ පාඩමේම කලින් වීඩියෝ එකේ මේ ටික සාකච්ඡා කරුවා. මම නැවත මතක් වෙන්න තමයි ඔක මෙයාලට දැම්මේ. අපි දැන් මේ ටික දැන් ඔයාලා මේකට මම හිතලා ලියාගන්න ඉවර ඇති. අපි දැන් මේකේ ඊළඟ ප්‍රශ්නෙට යමු. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? අනතුරු සිදුවිය හැකි අවස්ථා. අපි අවස්ථා ලියමු දැන් බලන්න. එතන පුතේ මතක තියාගන්න මේ අනතුරු සිදුවිය හැකි ස්ථාන සහ අනතුරු සිදුවිය හැකි අවස්ථා පටලවා ගන්න එපා. ස්ථානයක් කියන්නේ තැනක්. දැන් මහා මාර්ගය කියන්නේ අනතුරු සිදු වෙන්න පුළුවන් තැනක්. පැහැදිලිද? සත්තු ගැවසෙන ස්ථානයක් කියලා කියන්නේ අනතුරු සිදු වෙන්න පුළුවන් තැනක්. කන්දක පස්බුරුලලා තියෙනවා නම් කඩා වැටෙන ආසන නම් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් තැනක්. ඒවා තමයි තැන් කියන්නේ. අවස්ථා කියන්නේ ඒකට වැඩිය ටිකක් වෙනස් දෙයක්. අපි ඒ ටික ලියලා ඉස්සෙල්ලා ලියමු බලන්න. හරි. මෙන්න මේක එක අවස්ථාවක්. මොකක්ද? අපි ලියමු දුරකථන භාවිතා කරමින් රිය පැදවීම. ඒ කියන්නේ පුතේ මේක දැන් මේ රිය පැදවීම කියන්නේ ස්ථානයක් නෙවෙයි. පැහැදිලිද? රිය පැදවීම කියන්නේ ස්ථානයක් නෙවෙයි. ඒක අවස්ථාවක්. ඒ යම්කිසි ක්‍රියාවක් කරන අවස්ථාවක්. ඒතකොට මේ අවස්ථාව භයානක අවස්ථාවකුත් නෙමෙයි. මේකේ භයානකකම මොකක්ද? දුරකථන භාවිතා කරමින් රිය පැදවීම. අන්න දුරකථන භාවිතා කරමින් රිය පැදවීමේ අවස්ථාව කියන්නේ අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාවක්. එතකොට දැන් පැහැදිලිනේ ස්ථානීය සහ අවස්ථාව අතර වෙනස. අපි තව එකක් ලියමු. මොකක්ද? අපි ලියමු අනාරක්ෂිත විදුලි උපකරණ පාවිච්චි කිරීම. අනාරක්ෂිත විදුලි උපකරණ භාවිතා කිරීම. ඔන්න මොකද්ද තව අවස්ථාවක්?
අනාරක්ෂිත විදුලි උපකරණයක් පාවිච්චි කරන අවස්ථාවක්. වයර් එක කැඩිච්ච එකක් වෙන්න පුළුවන්. paludu වෙච්ච එකක් වෙන්න පුළුවන්. අනාරක්ෂිත විදුලි උපකරණයක් භාවිතා කරන අවස්ථාවක් අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාවක්. අපි තව එකක් ලියමු. රංචු ගැසී මාර්ගයේ ගමන් කිරීම. රංචු ගැසී මාර්ගයේ ගමන් කිරීම. ඒ කියන්නේ පුතේ මේකයි අපි මාර්ගයේ ගමන් කිරීම අනාරක්ෂිත අවස්ථාවක් නෙමෙයි හොඳට යනවා නම්. හැබැයි රංචු ගහලා යනවා නම් කතා කර කර කණ්ඩායම් වශයෙන් යනවා නම් අන්න ඒක අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාවක්. පැහැදිලිද? අපි තව එකක් ලියමු. වාහනවල අනාරක්ෂිතව යාම. වාහනවල අනාරක්ෂිතව යාම. ඒ කියන්නේ පුතේ මොකක්ද? වාහනවල යන්නේක අනාරක්ෂිත දෙයක් නෙවෙයි. පැහැදිලිද? හැබැයි වාහනයක අනාරක්ෂිතව යනවා නම් ඒ කියන්නේ පාපූර්වයේ යනවා. සමහර ඔය බස් වල මිනිස්සු අර දොරේ යනවා එල්ලිලානේ. සමහර ළමයි ඔය වාහනේ යද්දි අතපය එළියට දානවා. අත එළියට දානවා. අන්න අනාරක්ෂිතව යන අවස්ථාවක්. මේ අවස්ථාවකද අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. අපි තව එකක් ලියමු. මොකක්ද ඊළඟ ලියන්නේ? සතුන් සමග ක්‍රීඩා කිරීම. සතුන් සමග ක්‍රීඩා කිරීම. ඒ කියන්නේ මොකද? සත්තුත් එක්ක සත්තු මේ පරිසරයේ ඉන්න එක අනුතුරුදායක අවස්ථාවක් නෙවෙයි. සත්තුත් ඉන්න බෑ පරිසරේ. හැබැයි සත්තුත් එක්ක අපි එක එක ක්‍රියාකාරම් කරනවා නම් සෙල්ලම් කරනවා නම් අන්න අනුතුරුදායක අවස්ථාවක්. මොකද සත්තු උන්ට තරහ ගිය වෙලාව අපිට හපන්න පුළුවන්. කොච්චර හුරුතල් සතෙක් වුණත් ඌ අපිට අනතුරක් කරන්න පුළුවන් ඕනෑම අවස්ථාවක නේ. හරි. ඊළඟ එක අපි ලියමු. අකුණු ගසන අවස්ථාවක එලිමහනේ සිටීම. අකුණු අවස්ථාවක එළියේ සිටීම. එළියේ සිටීම. අකුණු කියන්නේ ගහනවා කියන පුතේ අනුතුරුදායක අවස්ථාවක්. එතන ස්ථානයක් නැහැනේ අවස්ථාවක්. ඒ අවස්ථාව පිට ආරක්ෂිත වෙන්න ඕනේ ගේ ඇතුලේ. ඇඳක් උඩ හරි ප්ලාස්ටික් වගේ දෙයක් උඩ හරි. හැබැයි ඒ වෙලාව අපි එළියේ ඉන්නවා කියන්නේ ඔන්න අනාරක්ෂිත අවස්ථාවක්. දැන් ඔයාලට මම හිතන්නේ පැහැදිලි ඇති අනාරක්ෂිත ස්ථාන කියන්නේ මොනවද? අනාරක්ෂිත අවස්ථා කියන්නේ මොනවද කියලා. අවස්ථාවක් කියන්නේ පුතේ මොනවා හරි අපි වැඩක් කරන වෙලාව. ස්ථානයක් කියන්නේ තැනක්. අන්න ඔය දෙක වෙනස හොඳට අවබෝධ කරගන්න ඕනේ. අනාරක්ෂිත අවස්ථා සහ අනාරක්ෂිත ස්ථාන. පැහැදිලිද? අපි ඊළඟ ප්‍රශ්නෙට දෙයයන්. හරි පුතේ. අපි බලමු මොකක්ද තියෙන කියලා ළඟට. පහත අනතුරු වලදී ෂණිකව කළ යුතු දේ ලියන්න. ක්ලාන්ත වීම. අපි ලියමු එකට මොකද්ද කරන්න ඕන කියලා. රෝගියාට හොඳින් ශ්වසනය කිරීමට පහසුකම් සැලසීම. රෝගියාට හොඳින් ශ්වසනය කිරීමට
පහසුකම් සැලසීම. වෙන පුතේ මොකද්ද මේ තියෙන්නේ? අපිට ක්ලාන්තයක් හැදිච්ච කෙනෙකුට කරන්න පුළුවන් ශනිකව කියන්නේ හැකි වේගයෙන් කරන්න පුළුවන් හොඳ ප්‍රථම ආධාර තමයි මේ මොකද්ද? ශ්වසනය කරන්න. මොකද්ද ශ්වසනය කරනවා කියන්නේ? හුස්ම ගන්න. අපිට පුතේ ක්ලාන්තයක් ගොඩක් වෙලාට හැදෙන්නේ අපේ මේ මොළයට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වුණාම. පිරිසිදු වාතය අඩු වුණා. අපිට ගොඩක් හැදෙන පුතේ මේ සෙනඟ ගොඩක් තෙරවිච්ච අවස්ථාවකනේ. ඒ වෙලාවට අපි සෙනඟ ගොඩෙන් රෝගියාව අයින් කරලා ටිකක් ඈතට ගෙනහිල්ලා නිදහස් සැහැල්ලු තැනක බිම දිගා කරවලා බිම දිගා කරවන්නත් හොඳ නෑ මේකෙදි. ඔළුව පහතට සිටිනසේ මෙයාව රඳවන්න ඕනේ. රඳවලා හොඳට හුස්ම ගන්න පුළුවන් විදිහට පහසුකම් සලසන්න ඕනේ. ශ්වසනය කරනවා කියලා කියන්නේ හුස්ම ගන්නවා. ශ්වසනය කරනවා කියලා කියන්නේ හුස්ම ගන්නවා කියන එක. එයාට මේ පහසුකම් සැලසුවාම ටිකක් වෙලා ගියාට පස්සේ මෙයා නිරෝගී අයෙක් බවට පත් වෙයි. අපි ඊළඟ ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? බල්ලෙකු හපා කෑවහම මොකද කරන්න ඕනේ? අපි ලියමු ඒකට මොකද්ද? මුලින්ම කරන්න ඕන දේ. තුවාලය ගලා යන පිරිසිදු ජලයෙන් සේදීම. තුවාලය ගලා යන පිරිසිදු ජලයෙන් මොකද කරන්න ඕන? සේදීම. මොකද පුතේ හේතුව? මේ බල්ලන්ගෙන් වෙන්න පුළුවන් ලොකු රෝගයක් තියෙනවා හැදෙන්න පුළුවන් ජල බීතිකාව. මේ ජල බීතිකාව හැදෙන පුතේ බල්ලගේ කෙලවල තියෙන විෂ බීජයක් නිසා. ඒතර බල්ලෙක් හපා කනකොට ඒ තුවාලෙත් එක්ක තුවාලේ කෙල තැවරිලා මේ විෂ බීජය ශරීරගත වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ තමයි හැකි වේගෙන් කරන්න ඕනේ තුවාලේ සිද්ධ වෙච්ච තැන ගලා යන ජලයෙන් හොඳට සබන් ටිකක් එමු දාලා හොඳට හොදන්න ඕනේ. එතකොට තුවාලේ මතු පිට තැවරිලා තියෙන විෂ බීජ ඒ වතුර පාරත් එක්ක අහකට යනවා. දැන් මේ ගලා යන ජලය කිව්වහම මේ ඇලක් ගාවට ගඟක් ගාවට ගෙනියන්න ඕනේ නැහැ. පිරිසිදු වතුර කෝප්පකින් වතුර එක වක් කරන එක ඔන්න ගලා යන ජලය. නැත්නම් වතුර පයිප් එකක් ගාවට ගිහිල්ලා කරාමයක් ගාවට ගිහිල්ලා වතුර ටිකක් ඒකට අලලා හොදන එක ඔන්න ඒක ගලා යන ජලය. පැහැදිලිද? අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. වෙනත් අයෙකු දියේ ගිලීම. අන්න Taman නෙමෙයි වෙනත් එක්කෙනෙක් දියේ ගිලින අවස්ථාවක අපි මොකද කරන්න ඕන? අපි ලියමු ඉස්සෙල්ලා ඒක. උදව් ඉල්ලා කෑ ගැසීම. උදව් ඉල්ලා කෑ ගැසීම. උදව් ඉල්ලා කෑ ගැසීම. ආයෙ මොකද්ද පුතේ අපිට කරන්න පුළුවන්? වැඩි හිටියෙකුට දැනුම් දීම. මේ දෙකම කරන්න පුළුවන්. වැඩි හිටියෙකුට දැනුම් දීම. හරි. පුතේ මේ දියේ ගිලිච්ච එක්කෙනෙකුට අපිට කරන්න පුළුවන් දේ. දැන් පුංචි වාලා 3 පන්තියේ ඉන්නේ. කවදාවත් වතුර ගිලිච්ච එක්කෙනෙකුට වතුරට බැහැලා උදව් කරන්න යන්න එපා ඔයාලා. මොකද ඒ පුද්ගලයා වතුරට වැටිච්ච එක්කෙනා මේ හරිම අර ආවේගෙන් ඉන්නේ. අහුවෙච්ච ඕනම දෙයකට බදලා අල්ල ගන්නවා. ඔයාලා වතුරට බැස්සොත් ඔයාලා බදලා අල්ල ගන්නවා. එයා දැන් බයෙන් ඉන්නේ. එතකොට ඒ පුද්ගලයා වතුරේ ගිලිලා මැරෙනවා. ඔයාලටත් ලොකු අනතුරක් වෙන්න පුළුවන්. ඒ නිසා කවදාවත් අපි වතුරට වැටිච්ච මිනිහෙකුට වතුරට බැහැලා උදව් කරන්න. ඒකට අපි දන්න කට්ටිය ඉන්නවා කිවිදුම් ශූරයෝ. එයාලා ඒ වැඩේ කරයි. ඔයාලට ඒ වැඩේ කරන්න බෑ. ඔයාලට කරන්න පුළුවන් එක්ක උදව් වෙලා හයියෙන් කෑ ගහනවා ගොඩ ඉඳලා නැත්නම් හැකි වේගෙන් ගිහලා කවුරුත් ළඟපාත නැත්තම් වැඩි හිටියෙකුට ළඟම ඉන්න වැඩි හිටියෙකුට කියනවා. තව දෙයක් ඕනනම් කරන්න පුළුවන් මොකද්ද? එතන ළඟපාත වගේ මේ පුද්ගලයා වැටිලා ඉන්නවනම් ලීයක් තියෙනවනම් ලීය දික් කරනවා ගොඩ ඉඳලා. මේකේ එල්ලෙන්න කියලා. නැත්තම් අපි හිතමු ටියුබ් එකක් තියෙනවා කියලා. ටියුබ් එක විසික් කරන වතුරට මේකේ එල්ලෙන්න කියලා. ඒ වගේ උදව්වක් කරන්න පුළුවන්. එයා ළඟට බහැලා කවදාවත් යන්න හොඳ නැහැ. හරි. අපි දැන් යමු පුතේ ඊළඟ ප්‍රශ්නෙට. මොකක්ද ඊළඟ ප්‍රශ්නේ? මේකේ තියෙන පුතේ මොකද්ද? කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ විය හැකි රෝග 4ක් ලියන්න.
මේ දවස්වල පුතේ පැතිරෙන භයානකම රෝගය අපි දන්නවනේ. COVID-19. නැත්නම් කොරෝනා කියලා අපි ඔකට කියනවා. මෙන්න මේක තමයි අපිට ලියන්න පුළුවන් පළවෙනි රෝගේ. පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට පැතිරෙන්න පුළුවන් රෝගයක්. අපි ඒක ලියමු මුලින්ම. COVID-19. අපි තව එකක් ලියමු වෛරස් 3. වෛරස් 3. අපි තව එකක් ලියමු පැපොල. අය මොනවද? වෛරස් රෝග. ඉතින් මෙතන වෛරස් රෝග කිව්වහම ගොඩක් තියෙනවා. මොනවද? දැන් හෙම්බිරිසා වුණත් වෛරස් රෝගයක්. කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. ඊට පස්සේ කම්මුල් ගාය වගේ රෝගයක් වුණත් බෝ වෙන්න පුළුවන්. ඒකත් වෛරස් ආශ්‍රිත රෝගයක්. ඉතින් මේ වගේ දේවල් අපිට පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට බෝ වෙන්න පුළුවන් මේ වගේ රෝග. පැහැදිලිද? හරි. අපි දැන් ඊළඟ ප්‍රශ්නෙට යමු. ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝ නොවන රෝග. රෝග වැළඳෙනවා හැබැයි ඒක කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වෙන්නේ නැහැ. මොනවද? දියවැඩියාව. දියවැඩියාව පුතේ අපිට ගොඩක් තියෙන මේ බහුල රෝගයක්. හැබැයි ඒක හැදෙන්නේ මේ ආහාර නිසා. කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වෙන්නේ නැහැ. ආයෙ මොකද්ද? අදිරුධිර පීඩනය. අදිරුධිර පීඩනය. මේකත් රෝගයක්, බහුල රෝගයක් අද කාලේ. හැබැයි මේක කාගෙන්වත් කාටවත් බෝ වෙන්නේ නැහැ. ආයෙ අපිට ගන්න පුළුවන් මොකද්ද? පිළිකා. අද මේකත් පුතේ ඒ වගේම රෝගයක් නේ. මතක තියාගන්න පුතේ මේ රෝග ගොඩාක් අද අපිට හැදෙන්නේ මේ ආහාර නිසා. කෙනෙකුගෙන් කෙනෙකුට බෝ වීම නිසා නෙවෙයි. ආහාර තමයි අපිට මේ ගොඩක් මේ රෝගවලට හේතුව. හරි. ඊළඟට අපි තියමු මොකද්ද ප්‍රශ්නේ? අවසාන ප්‍රශ්නේ. බෝ වන රෝග වලින් ආරක්ෂා වීමට අපි අනුගමනය කළ යුතු යහපුරුදු. මේක අද කාලේ ඉතා වැදගත්. මේ යුගයත් එක්ක දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක අපි දැන් ගොඩාක් අනාරක්ෂිත වෙලා ඉන්නේ. ඉතින් අපිට පුතේ මේකෙන් බේරෙන්න පුළුවන්. මේකෙන් බේරෙන්න පුළුවන්. අවශ්‍ය එකම දේ අපේ තියෙන සැලකිලිමත් භාවයේ පමණයි. පැහැදිලිද? අපි ඒ ටික ලියමු දැන්. ලියමු දැන් පළවෙනි එක. කිවිසුමක් යනකොට මුහුණ ආවරණය කරගන්න ඕනේ. ලියමු පළවෙනි එක. කිවිසුම් යන විට මුව ආවරණය කිරීම. හරි. ඒකනේ පුතේ කිවිසුමක් නේ කැස්සක් ගියා. හැබැයි අද කාලේට පුතේ මේ හැම වෙලේම අපි කතා කරද්දිත් මේ වැඩේ කරන්න ඕනේ. මේ කොරෝනා වසංගතයත් එක්ක කිවිසුමක් යනකොට විතරක් නෙවෙයි කතා කරද්දිත් මේ මුවෙන් අපිට විෂ බීජ ගොඩක් පිට වෙන්න පුළුවන් අපිට ඒ රෝගේ තියෙනවනම්. පැහැදිලිද? එතන මුව අපි දැන් දානවනේ මාස්ක් එකක් දානවනේ මුව ආවරණය. ඒක පාවිච්චි කරන්න ඕන. ඊළඟ එක අපි ලියමු. ජනාකීර්ණ තැන් වලින් ඉවත් වීම. ජනාකීර්ණ තැන් වලින් මොනවද කියන්නේ ජනාකීර්ණ තැන් කියන්නේ? ජනාකීර්ණ තැන් කියන්නේ මිනිස්සු වැඩිපුර ගැවසෙන තැන්. තැන් වලින් ඉවත් වීම. එහෙනම් පුතේ ඔන්න අපි අද කරන්න ඕන දෙයක්. කවදාවත් මේ මිනිස්සු වැඩිපුර ඉන්න තැන් වල අපි යන්න හොඳ නැහැ තීරුමක් නැතුව. අත්‍යවශ්‍යම දෙයකට යන්න සිද්ධ වෙනවා. නමුත් ඒකත් නොගිහින් ඉන්නව නම් හොඳ. අද කාලේ මේ රෝග තත්ත්ව වළක්වා ගන්නකම්. ඊළඟ අපි ලියමු කාරණය මොකද්ද? වෛද්‍ය උපදෙස් පිළිපැදීම. වෛද්‍ය උපදෙස් පිළිපැදීම. ඔන්න අපි කරන්න ඕන ලොකුම දේ. වසංගත රෝග වලින් මිදෙන්න. මොකද්ද?
වෛද්‍ය උපදෙස් පිළිපැදීම. අපි දැන් ගොඩක් කරන්නේත් නැත්තේ ඕකනේ. ගණන් ගන්න නෑ නේද? ඒක වැරද්දක්, ලොකු වැරද්දක් ඒක. අපි තව එකක් ලියමු. මොකක්ද ලියන්නේ? රෝග වැළඳුනොත් අන් අයගෙන් ඈත් වීම. රෝග වැළඳුන අයගෙන් ඈත් වීම. අයගෙන් ඈත් වීම. හරි පුතේ. එතකොට මෙන්න මේ දේවල් අපි හරියට පිළිපදිනවා නම් අපිට මේ වසංගත නැත්නම් බෝවන රෝග වලින් මිදෙන්න පුළුවන්. හරි පුතේ. එහෙනම් අපි අද මේ පරිසරය අද පාඩම අපි අද සතිය දෙක පාඩම ඉවර කරමු. දැන් ඔයාලා මේ පාඩමේ මේ පාඩම් පත්‍රයේ තියෙන හැම දෙයක්ම නිවැරදි ආකාරයට සම්පූර්ණ කරන්න ඕනේ. ඊට පස්සේ මම මේ සම්පූර්ණ කරපු පාඩම් පත්‍රයක ඡායාරූපයක් ඔයාලගේ WhatsApp group එකට එවනවා. ඒකත් එක්ක ඔයාලා මේ ලියපු දේවල් හරිද කියලා බලන්න. ඊට අමතරව දැන් ඔයාලා මේ වීඩියෝ එක නැවත පාරක් නරඹන්න පුළුවන්. Tamanට ඕනෑම අවස්ථාවක බලන්න පුළුවන්. ඒකෙන් මේක නිවැරදිතාවය බලා ගන්න පුළුවන්. හරි පුතේ. එහෙනම් අපි අද පාඩම නවත්තමු. අපි හම්බෙමු ඊළඟ 3 වෙනි සතියේ පරිසරයේ පාඩමත් එක්ක. ඔයාලා සියලු දෙනාට තෙරුවන් සරණයි.